එකතු වෙන ආදරණීය ජීවිතයේ සමගින් ජීවිතයට බොහෝ දේවල් ආදරණීයත්වයෙන් පිරිපුන්ව අපි එකතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි නිරෝගීකම ගැන කතා කරනවා. හැබැයි සංගීතය කියන අපි කලාව ගත්තොත් එහෙම අපි කොතරම් දේවල් ජීවිතයට එකතු කරගන්නවද? අපි සාමාන්‍යයෙන් හිතන්නේ නිකන් ගීතයක් අපි අහන්න ඕනේ කියන එක විතරයි. හැබැයි මානසික සුවයට අපේ මනස නිදහස් කරගන්නට, අපේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්නට සංගීතය නැත්නම් මේ කලාව කොතරම් ඉවහල් වෙනවද? ඔබ සමහර අවස්ථාවල පුංචි හෝ දුකක් වේදනාවක් ඇති වුණාමත් ඔබත් හිතනවා ඇති සින්දුවක් අහලා නැත්නම් මොකක් හරි රසවින්දනයට දේවල් එකතු කරගන්න ඔබේ මනස නිරවුල් කරගන්න ඔබට පුළුවන් කියලා. ඇත්තට මේ කතාවේ යම් සත්‍යතාවයක් තියෙනවා කියලා අපි ඔබව විශ්වාස කරනවා. අපිට මේ වගේ අවස්ථාවක් ආවම අපි ඒ කරන දේවල් වලින් ලැබෙන අත්දැකීමත් එක්ක. ඒ නිසා අද දවසේ අපි මේ විශේෂාංගයේ තුලින් ඔබව දැනුවත් කරන්නේ මානසික සුවයට සංගීතය නැත්නම් මේ කලාව කොතරම් වැදගත් වෙනවද සහ නිවැරදිව මේ ඒ දේවල් අපි මානසික සුවයක් අපිට ලබා ගන්නට නම් මේ සංගීතය කලාව අපි කොහොමද නිවැරදිව එකතු කරගන්නේ කියන කාරණා ගැන අද දවසේ ඔබව දැනුවත් කරන්නයි අපි සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙනවා අද දවසේ මනෝචිකිත්සක සංගීත විශාරද කවුමාල්ද සිල්වා මහත්මයා. අයිබෝන් සුබදැසන. අයිබෝන් සුබදැසන සමාධි. මානසික සුවය ගැන අපි හැම වෙලාවෙම කතා කරනවා. හැමෝම කැමති මනස නිරවුල් කරගන්න, මානසික සුවය ලැබෙමින් සතුට ලැබෙමින් කාලය ගත කරන්න. මේ මානසික සුවයට සංගීතය නැත්නම් අපි කියන මේ කලාව කොතරම් වැදගත් වෙනවද? අපි ඒතනින් ප්‍රවිෂ්ටයක් ලබා ගමු. තව බොහෝ දේවල් තිබුණත් මේ මානසික සුවයට සංගීතය සහ කලාව තුළින් මේ ලබා දෙන වැදගත්කම මොන වගේද? ඔව්. ඇත්තටම මේ සංගීතය කියන කාරණේ කතා කරද්දී සංගීතය කියලා කියන්නේ අර මෙහෙමයි කියලා අපිට ගන්න පුළුවන් පොඩි පරාසයක් නෙවෙයි. මේක මහා විශාල පරාසයක්. අපි සාමාන්‍යයෙන් සංගීතය හඳුන්වන්නේ විශ්ව භාෂාවක් කියලා. විශ්ව භාෂාවක් කියලා කියනකොට ඒ වචනේ තුලම තියෙනවා මේක කොච්චර සංකීර්ණ දෙයක්ද මේක කොච්චර පුළුල් දෙයක්ද කියන එක. එතකොට අපි බලමු අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණා වසර අවුරුදු 100 ගාණක්. නමුත් අද අපිට ඒක හීනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද මේකේ රහස? එතකොට ඔවුන්ට ලෙඩ රෝග වැළඳුන්නේ නැහැ. ඔවුන්ට ලෙඩ රෝග වැළඳෙන්නේ නැතුව ඔවුන් මොන වගේ ප්‍රතිකාරකම යොදාගෙනද ඔවුන් මේ ගමන ගියේ කියන කාරණය අපිට හොයලා බලන්න වෙනවා. ඉතින් මෙහෙම බලනකොට අපිට කියන්න පුළුවන් ඔවුන් යොදාගෙන තියෙනවා ස්වභාවික ප්‍රතිකාරකම. ස්වභාවික ප්‍රතිකාරකම කියන එක අපිට අද අඳුන්වලා දෙන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකාර වේදේ කියන නමින්. අපි කියනවා නැචුරෝതെරපි කියලා. ඒතකොට නැචුරෝതെරපි කියන මෙන්න මේ ශ්‍රේෂ්ඨ ඒ කියන්නේ මේ කාණ්ඩයේ තුල තියෙන ප්‍රධානම අංගයක් තමයි සංගීත ප්‍රතිකාරය කියලා කියන්නේ. මේ සංගීතය කියලා කියන්නේ කලාවක්නේ. කලාව ඇතුළුව කලා චිකිත්සාව තුල තියෙන ප්‍රබලම අංගය තමයි සංගීත චිකිත්සාව කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් මෙන්න මෙහෙම මේකේ බලපෑම කොයි ආකාරයෙන්ද කියලා අපි කතා කරනකොට සතුන් වේවා ශාක වේවා මේ සතුන් ශාක කියන මේ හැම ජීවි කොට්ටාශයකම මේකේ බලපෑම තියෙනවා. මම මේක ඔප්පු කරන්න මෙන්න මෙහෙම කාරණයක් කියන්නම්. ඵල නොදරන ගස් වැල් වලට ඒ වගේම අඩුවෙන් කිරි ලබා දෙන එළදෙනුන්ට වගේ අයට වැඩිපුර කිරි ලබා දෙන්න. ඒ වගේම ඵල නොදරන ශාකවලට ඒවා ඵල දරන තත්ත්වයටපත් කරන්න. ඒ වගේම අධික ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් ඊටාම නියුණු පුද්ගලයන් සංවේදී පුද්ගලයන් බවට පත් කරන්න මේ සංගීතය යොදා ගන්න පුළුවන් කියලා අද අපි හොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි තවත් කාරණයක් අද වෙනකොට ශල්‍ය කර්ම කරනකොට ඇතැම් ශල්‍ය කර්ම වලට සම්පූර්ණ රෝගියාම නිර්වින්දනයට ලක් නොකර අදාළ අංගයේ පමණක් නිර්වින්දනයට ලක් කරලා සංගීතයේ ශ්‍රවණය කිරීමට අදාළ රෝගියාට සැලසීම තුළින් කරන ශල්‍ය කර්ම පවා තියෙනවා. ඉතින් බලන්න අද වෙනකොට මේක කොච්චර දුරට දියුණු වෙලා තියෙනවද? මේක කොච්චර අපිට යෙදීමක් වශයෙන් යොදා ගන්න පුළුවන්ද කියන කාරණේ අපිට එකකින් පසක් වෙනවා. ඊටාම ඒ කියන්නේ මෑත කාලේ තමයි මේව හොයාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම AMTA American Music Therapy Association කියන මෙන්න මේ ආයතනය මගින් මේ පිළිබඳව පුළුල් ගවේෂණයක් කරමින් ඉන්නවා. ඉතින් මෙන්න මේක තමයි අද වෙනකොට තත්ත්වය. මේ තත්ත්වයට එක්ක හොඳ තැනකට ආව ඔය ප්‍රචණ්ඩත්වය සහ ප්‍රචණ්ඩකාරීව හැසිරෙන කෙනෙක්ව නියුණු තැනකටපත් කරන්න පුළුවන් සහ ලෙඩ රෝග සුව කරන තැනකට උනත් පත් කරන්න පුළුවන් කියන කාරණේට ආවා. ඇත්තටම මෙහෙම අත්දැකීම් ඔබතුමාගේ තියෙනවා නම් අපි බෙදා හදා ගමු. මොකද හැමෝම කැමති එහෙම සාමාන්‍ය ජීවිතයට එහෙම යම් වැදගත්කමක් එකතු කරගත්ත පිරිසක් ගැන. ඔබ කියපු නිවෙන කෙනෙක් ගැන ගොඩක් වෙලාවට අපි දකින වර්තමාන සමාජයේ මේ තරුණ ප්‍රජාව ඉන්නේ හරීම
තරහ ගන්න වෛරයත් එක්ක පිරුණු. එහෙම අවස්ථාවන් කූලව හරි අපිට වෙනස් වෙන්න පුළුවන් නම් මේක ගොඩක් වටිනවා. ඒ නිසා මම කැමති අත්දැකීම් මොනවද තියෙන මේ විදියට හොඳ වෙන අවස්ථා සහ සංගීතය ජීවිතවලට ඉවහල් වෙච්ච අවස්ථාවන්. ඔව් පසුගිය දින ගණනාවේදීම ඇත්තටම මේ වගේ පිරිස් සමග මම ගණනදිනු කරා. වසර ගණනාවක් සිට ගණනදිනු කරගෙන යනවා පෞද්ගලික සතිය දෙකේ පොඩක් වැඩි. ඇයිද කියලාත් අපිට හොයලා බලන්න වෙනවා මේ අර්බුද ව්‍යසනකාරී තත්ත්වත් එක්ක දන්නේ ඔබ ඔය කියන්නේ තරුණ ප්‍රජාවට. විශේෂයෙන් තරුණ ප්‍රජාව වෙන්නත් පුළුවන්. තරුණ ප්‍රජාවම නෙමෙයි. ඕනම වයසක පුද්ගලයෙක් මේ ප්‍රචණ්ඩකාරී දේවල් වලට යොමු වෙනවනේ. දැන් අද වෙනකොට රටේ අහන්න ලැබෙන දේවල් නේද? හරිම ඛේදනීය තත්ත්වයක්. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මේ බන්ධනාගාර ආශ්‍රිතව ඉන්නේ දැඩි ප්‍රචණ්ඩකාරී දේවල් කරලා විශාල අපරාධ කරලා ඉන්න පිරිසක් ඉන්නේ. එතකොට මේ වගේ පුද්ගලයන්ට දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අපි ගියපන් පස්සේ ඒ වගේම තමයි ඔවුන්ට අපි සමහර වැඩසටහන් කරනවා මනෝවිද්‍යාත්මක වැඩසටහන්. ওই මනෝවිද්‍යාත්මක වැඩසටහන් වල මම යොදා ගන්න ප්‍රබලම මාධ්‍යයක් තමයි මේ මනෝවිද්‍යාත්මක වැඩසටහන තුල ඔවුන්ගේ හිත නිවන රිලැක්සේෂන් ටෙක්නික්ස් අපි යොදා ගන්නවා. එතකොට ඒකේ ප්‍රධාන වශයෙන් අපි මේ සංගීත චිකිත්සාව කියන එකේ පාර්ට් එකක් මම ගන්නවා. ඒක බොහෝ විට වෙන්න පුළුවන් සංගීත රස වින්දනාත්මක වැඩසටහනක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට සංගීත විචාර වැඩසටහනක්, ගීත විචාර වැඩසටහනක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ කොතරම් සමහර විට ජීවිතාන්තය දක්වා සිරගත වූ පුද්ගලයන් වගේ ඒ වගේ දරුණු අය. නමුත් අවසානයේ මෙම වැඩසටහන අවසානයේ ඔවුන්ගේ ඇස්වල අපි කඳුළු දකිනවා. ඉතින් කොච්චර ප්‍රචණ්ඩකාරී පුද්ගලයන් වුණත් කොච්චර දරුණු පුද්ගලයන් වුණත් අර කිසිවකට අර ගලවන්න කඩන්න බැරි තරම් දරුණු හිත් තියෙන අය. නමුත් මේ සංගීතයට හැකියාව තියෙන ඔවුන්ගේ ඇස් තුල ඇස් වලින් කඳුළු වටන මට්ටමකට සංවේදනාත්මක භාවය එළියට දාන්න. අනිවාර්යයෙන්. ඒ කියන්නේ හැම පුද්ගලයා තුළම සංවේදී බව කියන එක තියෙනවා. නමුත් ඒක සංවේදී බව එළියට ගන්න පුළුවන් මීඩියා එක මොකද්ද කියන එක අපි හොයාගන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන් මම බලලා තියෙනවා ගොඩාක් වැරදි තීරණ ගත්ත දරුවෝ. මේකෙදි ප්‍රධාන තැනක් හම්බෙනවා විශේෂයෙන් කියන්නේ අපි කියන්නේ දුවලා, ගෙදර දුවලා. ඉතින් මේ වගේ අය ගොඩාක් වෙලාවට වැරදි තීරණ අරගෙන සමහර වෙලාවට යම්කිසි තැනකට ඇවිල්ලා ඉන්නවා. මේ වගේ පුද්ගලයෝ හම්බෙලා මම කතා කරලා තියෙනවා. ඒ වගේම මොවුන්ට පුහුණු සැසි පවත්වලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට පැයේ දෙකේ දේශන පවත්වලා අන්තිමට මෙයාලට යමක් ගියා කියලා සමහරලාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලා අර සමහර පුද්ගලයෝ ඉන්නෝනේ තමන් කොච්චර වරදක් කරත් තමන් වරදක් කරා කියලා පිළිගන්නේ. සමහර වෙලාවට එහෙම පුද්ගලයන්ට අවසානයේ මම ඒ කියන්නේ ට්‍රික් එකක් විදිහට මම යොදා ගන්නවා අන්තිමට ගීතයක් කියනවා. ගීතයක් කියන්න දෙනවා, ඔවුන්ට ගීතයක් ගායනා කරන්න දෙනවා, ඒ වගේම ඔවුන්ට ගීත විචාරයක් අහන්න ලබා දෙනවා. මේ වගේ දේවල් තුලින් අන්තිමට සමහරට අර පැයේ දෙකේ නොලැබුණු ප්‍රතිචාර අන්තිමට මේ ගීතය අහලා වුන් ලබනවා. ඊට පස්සේ කතා කරනවා. සර් ඇත්තටම සර් කියපු මේ පැයේ දෙකේ කතාව මට මතක නැහැ. නමුත් මට මතක එක දෙයක් තියෙනවා. අර අවසානයේ කියපු ගීතේ විශේෂයෙන් මට මතකයි මේ මෑතකදී මම කරපු වැඩසටහනක මම කිව්වා අර එයා වෙලා තියෙන්නේ එයාට ගෙදර අම්මට තාත්තට විරුද්ධ වෙලා එයා ගමනක් ගිහිල්ලා තියෙනවා. දැන් මට ඒක කියන්න බෑ මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට හීනිනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ කියලා සින්දු අන්තිමට අපි වාදනය කරනවා. අන්තිමට මේ දරුවා එළියට එන්නේ හැස්සල කඳුළු පුරවගෙන අර වෙන්න පුළුවන් මම කරපු දේ වැරදි. මම කොච්චර වරදක්ද කරලා තියෙන්නේ කියන එක අර ගීතෙන් තමයි යෝන්ට අපි ඒත්තු ගන්න වෙයි. ඉතින් මෙන්න මේ වගේ හැමදේම අපිට ඒත්තු ගන්නන්න පුළුවන්, මිනිස්සු වෙනස් කරන්න පුළුවන්, මිනිස්සු හිතන්න බැරි තැනකටපත් කරන්න පුළුවන් තරම් ප්‍රබල මාධ්‍යයක් මේක. ඉතින් ඇත්තටම මේ පිළිබඳ තවත් කරුණක් මම කියනවා නම් විශේෂයෙන්ම ඇමරිකාවේ චිකාගෝ රෝහලේ සිදුවිච්ච සිදුවීමක් මේක. මේක ලෝක ප්‍රසිද්ධ සිද්ධියක්. මේකෙදි වෙන්නේ අඩු වයසෙන් අඩු බර සහිතව කුඩා දැරිවියක් උපත ලබනවා. මේ උපත ලැබුවගෙන් පස්සේ මොකද කරන්නේ සාමාන්‍යයෙන් අපි අර නොමේරු ලදුරු ඒකකයේ කියලා අපි දානවනේ. දැම්මගෙන් පස්සේ ඒ දැරිවියගේ අම්මා යෝජනාවක් කරනවා මේ සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාරات එක්ක මේ දරුවට මොසාට් සංගීතය අහන්න දෙන්න කියලා. මොසාට් සංගීතයේ ප්‍රතිකාරات එක්ක. ඉතින් මෙහෙම අවුරුදු 3ක් විතර යනවා. මේ අවුරුදු 3ක් යනතුරම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහම තමයි. නමුත් අවුරුදු 3 පහ වෙනකොට මොවුන්ට දෙක ගන්න හම්බ වෙනවා මේ පරීක්ෂකයන්ට. මොවුන්ගේ කායික වශයෙන් ලොකු වෙනසක් තිබුණේ නැතත් වයස අවුරුදු 3ක දරුවෙක්ගේ මානසික මට්ටම කියන එක සාපේක්ෂව අනිත් දරුවන්ට සාපේක්ෂව මේ පුද්ගලයාගේ වැඩි. නමුත් කායිකව යාගේ වෙනසක් නැහැ. ඒ විදිහටම තවත් අවුරුද්දක් ගත වෙනවා. අවුරුදු 4ක් බාටපත් වෙනවා මේ දරුවාට. ඇය යොමු කරනවා වයලින් පුහුණු පාසලකට. වයලින් පුහුණු පාසලේ වයලින් ඉගෙන ගන්නවා මෙයා. ඔහොම තව වයස අවුරුදු 2ක් 3ක් යනකොට මෙයා සම්පූර්ණයෙන්ම රිකවර් වෙනවා.
සම්පූර්ණයෙන්ම රිකවර් වෙනවා. ඒ කියන්නේ කායික මානසික හැම ආකාරයකින්ම මෙයා රිකවර් වෙනවා. ඒතර පරීක්ෂකයන්ට හරි පුදුමයි. වෛද්‍යවරුන්ට හරි පුදුමයි. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කාරණේ. ඔවුන් හිතනවා. ඔවුන් අනුමාන කරනවා මේකට බලපාලා තියෙන්නේ ඇය කුඩා කල සිටම සංගීතයට දක්වපු නැඹුරුව කියලා. ඉතින් බලන්න. ඊටාම ප්‍රබල දේවල්. ඊටාම සරල දේවල්. ඒ වගේම බොහෝ විට අඩු වියදමින්නේ අඩු වියදමින් සමහරවිට නොමිලේම ලබා ගන්න පුළුවන්. අහනවා කියන එක ලොකු වියදමක් යන වියදමක් යන දෙයක් නෙවෙයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් යම් අවස්ථාවක දැන් අපි අර කියව විදිහට දුකටපත් වෙච්ච කෙනෙක් ජීවිතේ වැරදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක අපි විරහ වේදනාව තියෙන ගීත මහල අපි තවත් මනස අවුල් කරගන්නවා කියලා කෙනෙක්ට යම් තර්කයක් නගන්නත් පුළුවන්. එහෙම ඇත්තටම ඒ වගේ අපි දුකෙන් වේදනාවට පත් වෙලා ඉන්න අවස්ථාවක දැන් අපි හොඳ සින්දුවක් අපිට නටන්න පුළුවන් සින්දුවක් අහනවට වඩා ජීවිතේ හදාගන්න පුළුවන් ගීතයක් විරහ වේදනාව තියෙන ගීතයක් හෝ අහන එක අපේ මානසික සුවයට හොඳ තත්ත්වයක් ගෙන එනවාද කොහොමද මේ තත්ත්වය දක්වන්නේ? ඔව් ඊටාම හොඳ ප්‍රවේශයක් ඒක. ඒ කියන්නේ හැම සංගීතේම චිකිත්සාවක් වශයෙන් යොදා ගන්න බැහැ සමාධිය. ඒක අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් පුද්ගලයාගේ සෞඛ්‍ය කියන එක නිර්වචනය කරලා තිබේ පුද්ගලයාගේ කායික සහ මානසික සෞඛ්‍ය කියලානේ. නමුත් අද ඒක පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. පුද්ගලයාගේ කායික මානසික සහ ආධ්‍යාත්මික සුවය කියන එකත් එකතු වෙලා තියෙනවා. එතන පොඩි වෙනසක් තියෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික සුවය කොතනින්ද ලැබෙන්නේ? ආධ්‍යාත්මික කියනකොටම අපිට ඔලුවට එන්නේ මොකද්ද? චිත්ත සමාධිය, සිතුවිලි වල සංසුන්භාවය කියන එකනේ. එතකොට සිතුවිලි වල සංසුන්භාවය ඇති කරන්න වගේම සිතුවිලි වල සංසුන්භාවය නැති කරන්නත් සංගීතයට පුළුවන්. ඒක අපි කතා කරන්න ඕනේ. එතකොට විශේෂයෙන්ම අපි කියනවා අපිට මානසික ආවේගයක් තරහාවක් වගේ දෙයක් ආවගෙන් පස්සේ අපේ පිටියුටරි ග්‍රන්ථියෙන් එන්ඩෝෆින් කියන හෝමෝනේ ශ්‍රාවය කරනවා. එන්ඩෝෆින් කියන හෝමෝනේ අපි කියන්නේ සාමාන්‍ය ස්ට්‍රෙස් හෝමෝන එකක්. ඒක කියන්නේ ආතති හෝමෝනයක් කියලා. එතකොට මේ ආතති හෝමෝනේ බලපෑම නිසා අපි කියනවා කායික සහ මානසික සුවතාවය කියන එක අපිට අවහිර වෙනවා කියලා. දැන් මම සමාජිකින් ප්‍රශ්නයක් ඇහුවා සමාධි සාමාන්‍යයෙන් තරහ ගියන් පස්සේ. එහෙම නැත්නම් මොකක් හරි මානසික අසමතුලිතතාවයක් ඇති වුණාන් පස්සේ සමාධිය බිඳුනගෙන් පස්සේ. එතකොට මොකද සමාධි කරන්නේ? සාමාන්‍යයෙන් නැගෙන ඔය ගීත යට යමු වෙන එකත් විශේෂ කාරණයක් බවට පත් වෙන. ඒ කියන්නේ අපි මනස නිරවුල් කරගන්න දෙයක් වලට යමු වෙන පුළුවන්. සංගීතය කියන පැත්තට යමු වෙන අවස්ථාවක් තියෙනවා නේද? සාමාන්‍යයෙන් ඔබ කිව්වෝ විදිහට ඒක අර අත්දැකීම් එකතු කරගත්තම සාමාන්‍යයෙන් පෞද්ගලිකවම ගීතයක් තුලින් මේ මනස නිරවුල් කරගන්න කාරණයටත් යන්න පුළුවන්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන අවස්ථාවන් තියෙනවා නේද? තියෙනවා අනිවාර්යයෙන්ම. එකක් කියලා දෙයක් නැහැ. රිලැක්සේෂන් ටෙක්නික්ස් ඕන තරම් තියෙනවා. නමුත් අද සංගීතයේ සින්දුවක් අහනවා කියන එක හරි සරල දෙයක් නේද? අපිට ඒ වගේ මේක ප්‍රබල දෙයක්. අපි ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ ආතතියට විෂාදයට පත් වුණාගෙන් පස්සේ පුද්ගලයෙක්ගේ වෙන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ලේ ධාතුව කිපෙනවා කියලා. ලේ ධාතුව කිපීම සහ ස්නායු පද්ධතියේ කිසියම් ඉන්බැලන්ස් තත්ත්වයක් ඇති වුණාන් පස්සේ ඒක තමයි මේකට බලපාන්නේ. එතකොට එහෙම කරන්න හේතු වෙන්නේ ආතතිකාරක. අපි කියන්නේ අපේ අපේක්ෂා භංගත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තවත් විදිහකින් කිව්වොත් අපි තවත් කෙනෙක් අපි හිතන්නේ නැති තැනකට අපිව තරහ ගස්සනවා. ඒ වගේම ලොකු ව්‍යසනයකට අපි මුහුණ දෙනවා. රැවටීමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ආතතිකාරක විවිධයි. ඒතර ඕනම ආතතිකාරයකට මේ තත්ත්වයට අපිට ගෙනෙන්න පුළුවන්. එතකොට මේ තත්ත්වයට ආවගෙන් පස්සේ අපි මොකද කරන්නේ? ඒකට ආතති ප්‍රතිකාර වලට අපි යොමු වෙන්න ඕනේ. ආතති ප්‍රතිකාරවල තියෙන ප්‍රබලම මාධ්‍යයක් තමයි සමාධි සංගීත ප්‍රතිකාරය. එතකොට මේ සංගීත ප්‍රතිකාරය කියන එක කොහොමද යොදාගන්නේ කියන එක අපි කතා කරන්න ඕනේ. දැන් සමාධි කිව්වා වගේ හැම ගීතයකටම මේක කරන්න බැහැනේ. සාමාන්‍යයෙන් දැන් අද කාලේ අහන ගීත හැමෝම දැන් හිතන්න පුළුවන් සංගීතයට මෙතරම් දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපි අහන සින්දු වලට අපි තව මනස අවුල් වෙන එක විතරයි වෙන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට සංගීතයේ ආකාර දෙකක් තියෙනවනේ සමාධි. භාව ප්‍රකෝපකාරී සංගීතය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අදි රිද්ම, වේග රිද්ම සංගීතය. එහෙම නැත්නම් ഘോഷාකාරී සංගීතය. ඒ වගේම තමයි භාව සංයමශීලී සංගීතය. භාව සංයමශීලී සංගීතය කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් අපි අර අහන අපි කියන්නේ සුභාවිත ගීත, සිත නිවන ගීත. ඒ කියන්නේ අඩු වේග රිද්ම නෙමෙයි අඩු රිද්ම ගීත. ඒතකොට භාව සංයමශීලී සංගීතයේ තුලට අපිට ගන්න පුළුවන් අපි කියව සුභාවිත ගීත. මොකද්ද සුභාවිත ගීතයක් කියන්නේ? දැන් අපි අහන හැම ගීතයක්ම සුභාවිතද? ප්‍රශ්නයක්නේ. එතන මේක අපි තෝරගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි කියනවා සුභාවිත ගීතයක අංග 3ක් තියෙනවා කියලා. සුභාවිත ගීතයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හඳුන්වනවා තුන් පාද කනප්පුවක් කියලා. තුන් පාද කනප්පුව. තුන් පාද කනප්පුවේ ඒ කියන්නේ පාද තුන තමයි
අර්ථවත් පදමාලාව, මිහිරි නාදමාලාව සහ සුගායනය කියන මෙන්න මේ තුනම එකතු වුණ තැන තමයි ස්වභාවිත ගීතයක් නිර්මාණය වෙන්නේ. ඉතින් දැන් ওই තුනම තියෙනවා නම් තමයි අපි කියන්නේ මේක භාව සංයමශීලී සංගීතයක් කියලා. එතකොට බොහෝ විට දැන් අපි කතා කරන දැන් අපිට කියන්න පුළුවන් අපි බොහොම විඩාබරව ඉන්නකොට, ඒ කියන්නේ අපි තෙහෙට්ටුවෙන් ඉන්නකොට ඒ වගේ දේවල් වලදී අර වේග රිද්මයක් ඇහුවා කියලා අපිට ගැටලුවක් නැහැ. නමුත් ඒක අපේ අර මොකද්ද අපි කියන්නේ අපි ස්ටිමියුලේට් කරනවා. අපි ස්ටිමියුලේට් කිරීම කියන එක හැමතැනටම හොඳ නැහැ. ඒකයි මම කියන්නේ මෙතන හැම වෙලේම අපි තෝරා ගැනීම කියන එක ඉතාමත් වැදගත් සංගීතයේ උනත්. එතකොට මේකේ යෙදීම් ආකාරات දෙකක් තියෙනවා. දැන් කොහොමද මේ ගීත චිකිත්සනයක් සඳහා යොදාගන්නේ කියන එක. දැන් ඇත්තට මේකට චිකිත්සකයෙක්ගේ දායකත්වය ඕනිම නැහැ සමාධිය. මේක අපි මේ කාරණේ තේරුම් ගත්තොත් ඕනම පුද්ගලයෙකුට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ග්‍රාහක ක්‍රමය කියලා. ග්‍රාහක ක්‍රමය කියලා කියන එකට තමයි අයිති වෙන්නේ අපි සින්දුවක් අහන එක. ඒ වගේම අපි ගීත රස වින්දනයකට සවන් දෙන එක. ඒ වගේම අපි ගීත විචාරයකට සවන් දෙන එක. ඒ කියන්නේ අපි ග්‍රහණය කරනවා ඒක. අනිත් එක තමයි ක්‍රියාකාරී ක්‍රමය. ක්‍රියාකාරී ක්‍රමයේදී වෙන්නේ බොහෝ විට එක්ක ගීතයක් නිර්මාණය කිරීමක්. එහෙම නැත්නම් පද රචනයක්. එහෙම නැත්නම් තනු නිර්මාණයක් වෙන්න පුළුවන්. දැන් සමහර දේවල් තියෙනවා, සමහර ගීත තියෙනවා තමන්ගේ ඇතුලේ තියෙන භාවයන් එළියට දාන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. මේක මිනිස්සුන්ගේ මතින් යවන්න ගියන් පස්සේනේ සමාධි ගැටලු ඇති වෙන්නේ. එතකොට අපිට ඇති වෙන භාවයන් කෝපය වෙන්න පුළුවන්, තරහ වෙන්න පුළුවන්, මානසික ආවේග වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට පුළුවන් නම් ගීතයක් විදිහට ලියන්න. ඒ වගේම අපිට මූර්තියක් විදිහට අඹන්න, චිත්‍රයක් විදිහට අඳින්න. මොකද්ද මේ වෙන්නේ? අප තුල තියෙන භාවයන් අපටත් ගැටලුවක් නොවන ආකාරයට අනිත් පාර්ශවයටත් ගැටලුවක් නොවන ආකාරයට මොකද්ද මේ වෙන්නේ? එළියට මුදා හරිනවා. මෙන්න මේක තමයි මෙතන තියෙන ප්‍රධානම ටෙක්නික් එක. කියන්නේ හැම වෙලේම අපි තේරුම් ගන්න ඕනේ තමන්ට ගැටලුවක් නොවෙන්නත් ඕනි, අනිත් පාර්ශවයට ගැටලුවක් නොවෙන්නත් ඕනි කියන කාරණේ. ඉතින් මෙන්න ග්‍රාහක ක්‍රමයේ සහ ක්‍රියාකාරී ක්‍රමයේ වෙනස. එතකොට මෙතන තියෙන මිත්‍යා මතයක් තියෙනවා. මිත්‍යා මතය තමයි සංගීත ප්‍රතිකාරය කියන එක යොදා ගන්නකොට බොහෝ අය හිතනවා මේකට උපාධියක් තියෙන්න ඕනි කියලා. සංගීතය පිළිබඳ උපාධියක් තියෙන්න ඕන, සංගීතය පිළිබඳ අඩුම තරමේ ඩිප්ලෝමා එකක් හරි තියන්න නැතුව අපිට පුළුවන් දැනුමක් තියෙන, පූර්ව දැනුමක් තියෙන්න ඕන කියන කාරණේ. මේක ඊටාම වැරදි කාරණයක්. ඕනම පුද්ගලයෙකුට බැරි සින්දුවක් අහන්න, ඕනම පුද්ගලයෙකුට බැරිද ගැළපීමක් නැතත් ගීතයක් ලියන්න, ඕනම පුද්ගලයෙකුට බැරිද රසවත් නැතත් ගීතයක් ගායනා කරන්න. රසවත් කියන තැන කොතනද අපි මනසෙන් හදාගත්ත දෙයක්. ඕනම පුද්ගලයෙකුට ගායනා කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ඕනම පුද්ගලයෙකුට පුළුවන්. එතකොට පූර්ව දැනුමක් කිසිම විදිහකින් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේ අපි අනිවාර්යයෙන්ම සමාජගත කරන්න ඕනේ. කිසිම වෙලාවක හිතන්න එපා මේකට පූර්ව දැනුම ප්‍රවීණත්වයක් තියෙන්න ඕනේ කියලා කාරණේ. අපි දකින සමාජය ගැන කතා කරොත් විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාව ගැන අපි කතා කරන්න ඕනේ. මොකද බොහෝ වෙලාවට මේ අවුල් සහගත තත්ත්වයන් එක්ක ප්‍රශ්නවලට මානසික සුවය කියන එක නැති තැනටම පත් වෙලා තියෙන විශේෂයෙන්ම මේ තරුණ ප්‍රජාව කියන කාරණේ. ගොඩක් වෙලාවට විවිධ ශෛලීන් වල විවිධ ගීත අහන්න ගොඩක් වෙලාවට පුරුදු පුහුණු වෙලා තියෙනවා. හැබැයි ඔබ හිතන විදිහට ජීවිතේ හදා ගන්න නම් සුදුසු ආකාරය අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. ඒ කියන්නේ කෙනෙක්ට ජීවිතේ යම් තැනක අර ඔබ කිව්වා වගේ වැරදෙන්න පුළුවන්. ජීවිතේ විඳවීමක් වෙන්න පුළුවන්, පසුතැවීමක් වෙන්න පුළුවන්, ජීවිතේ යම් කඩාවැටීමක් වෙන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල අපි අර සංගීතයත් එක්ක එකතු වෙලා ජීවිතේ යම් තැනකට එනවා, ජීවිතේ මෙතකයි කියලා අපිට තේරුම් ගන්න පුළුවන් තැනකට එනවා. එහෙම අවස්ථාවක දැන් ඇත්තටම තරුණ ප්‍රජාව විදිහට කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ? තරුණකමත් එක්ක යනකොට ගොඩක් වෙලාවට එක එක දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ කාල සීමාවේදී කොහොමද ඒ උපදෙස් ලබා දෙන්නේ? ඔව්, දැන් ඇත්තටම මෙතන මම කියන්න පුළුවන් මට හම්බිච්ච පුද්ගලයෝ ඉන්නවා. දැන් ඇත්තටම පහුගිය දවස්වල හම්බිච්ච සිද්ධියක් මම මේ කියන්නේ. ඒ පුද්ගලයා බැලූ කියන්නේ බලාගත්තත් බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් කියන්නෙත් නැහැ. නමුත් දැන් මම තේරුම් ගන්න ඕනේ මෙයාට වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. එතකොට ඒ ක්‍රියාවලිය මම කරලා මම අන්තිමට තේරුම් ගන්නවා මෙයාට මේ තියෙන බ්‍රේක් අප් පේන් එකක් කියලා. එතකොට ඒ කියන්නේ අර ආදරය කරලා අන්තිමටම අර ආදරයට නිසි ගෞරවය නිසි තැන ලැබුණාන් පස්සේ අර මොකද බ්‍රේක් අප් පේන් එකක් එනවනේ අපිට. ඒ පේන් එකත් එක්ක මේ බලාගත්තද බලන් ඉන්න දැන් ඇත්තටම බරපතල තත්ත්වයක්. ඉතින් මේ පුද්ගලයාට අපි මේ කාරණේ පුරුදු කරලා තිබුණා නම් මෙයාගේ අර මනසේ තියෙන භාවයන් තමන්ගේ හිත ඇතුලේ හිර කරගෙන ඉන්නේ නැතුව ඔයා මේ විදිහට මේක වචන වලට ලියන්න කියලා සමහරට මට එදා ඒ රෝගියා හමු නොවෙන්න ඉඩ තිබුණා.
ඒ වගේම තමයි අද වෙන විට බොහෝමයක් අපි කියන්නේ අනියම් සම්බන්ධතා. අනියම් සම්බන්ධතා වලට බොහෝ විට ගැටලු වෙන්නේ බොහෝ විට ලිංගික කාරණා පෞල් සංස්ථාව තුළ තියෙන. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේ ලැබෙන්නේ නැති දේත් එක්ක තමයි ඊට වඩා දෙයක් හොයාගෙන යන්න මිනිස්සු පෙළඹෙලා තියෙන්නේ. එතකොට අපි අද ඕන තරම් ගීත තියෙනවා. ඒ ලැබෙන්නේ නැති දේ ගැන මම තරහ නැහැ. මට දැනෙන්නේ නැත්නම් ඔබ වෙන කෙනෙක් ළඟට යන්න. නමුත් ඔබ මට මෙහෙම කරා කියලා මම කාටවත් කියන්නේ නැහැ. මම සමාජයට කියන්නේ නැහැ මෙහෙම කියලා. ලියවිච්ච ගීත තියෙනවා. ඒවා සමහර විට ඒ පුද්ගලයාගේම අත්දැකීම් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් පුද්ගලයෙක්ගේ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒකයි මම කියන්නේ. හැම විටම අර ගීතේ ලිවීම කියන එක බොහෝ විට තමන්ගේ අත්දැකීමක් නේ අපි දෙන්නේ. නමුත් අනුන්ගේ අත්දැකීම් මොකුත් අපිට පුළුවන් මේ විදිහට ලියන්න නේ. අනිවාර්යෙන් පුළුවන්. ඉතින් ඒතකොට බලන්න එක අතකින් ඒක තමන් සුවපත් වෙලා අනිත් පැත්තෙන් අපි සමාජය සුවපත් කරන මාධ්‍යයක් බවට පත් කරගෙන විශේෂයෙන්ම අද වෙනකොට අදිරුදුරි පීඩනය, ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටලු, අම්ල පිත්ත රෝගය, අපි කියන්නේ ગેස්ට්‍රයිටිස් වගේ දේවල්. එතකොට මෙන්න මේ වගේ කාරණාවලට බහුලවම හේතු වෙලා තියෙනවා මේ මානසික ආතතිය කියන කාරණේ. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේකට තියෙන හොඳම මීඩියා එකක්, හොඳම මාධ්‍යයක් තමයි සංගීතය කියලා කියන එක. එතකොට විශේෂයෙන් මම මතක් කරන අවසන් වශයෙන් ඔබ හොයන්න රාගධාරී සංගීතය පිළිබඳ. රාගධාරී සංගීතයේ තියෙනවා විශේෂයෙන්ම විවිධ ගැටලු වල. ඒ කියන්නේ හිසරදයට වෙන්න පුළුවන්, සෙම්ප්‍රතිශ්‍රාවට වෙන්න පුළුවන්, ආතතියට වෙන්න පුළුවන්. ඒ වගේම බින්නෝන්මාදයට වෙන්න පුළුවන්. මේ හැම එකකටම තියෙන, ඒ හැම එකකටම සුවිශේෂී වූ රාගයන් තියෙනවා. ඒ රාගාශ්‍රිත ගීත හොයන්න, ඒ රාගාශ්‍රිත ගීත අහන්න. ඒ තුලින් අපිට හැකියාව ලැබෙනවා බොහෝ දේවල් කරගන්න. මේක පරිේශනාත්මකව තහවුරු කරපු දෙයක්. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා ඔබතුමා කිව්වා සහ අපි ඒක පිළිගන්න කාරණයක් බවට පත් වෙනවා. ඔබටත් ජීවිතේ යම් තැන් ජීවිතේ වෙනස් කරගන්න කෙනෙක්ගේ වෙනත් අත්දැකීමක් වෙන්න පුළුවන්. හැබැයි අපේ ජීවිතේ යම් තැනකට අපිට එකතු කරගන්න අවස්ථාවල මම කැමති අවසාන වශයෙන් ඔබතුමා ලබා දෙන පණිවිඩය මානසික සුවයට මේ සංගීතයේ කලාව විවහල් කරගන්නකොට අපි නිසි ක්‍රමවේදයන් යටතේ දේවල් ජීවිතවලට ලං කරගන්න තුලින් අපිට මානසික සුවය ලබා ගන්න පුළුවන්. අපේ හැමෝගෙම එකයින අරමුණ වෙන්නේ මනස නිරවුල් කරගෙන සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන එක. ප්‍රශ්න මොන විදිහට ආවත් ඒවා निराකරණය කරගන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඉතින් ප්‍රශ්න වලට තියෙන නියම විසඳුම සංගීතය කියන කාරණේ නෙවෙයි. නමුත් ඔබේ මනස සුවපත් කරගන්නට නම් ඔබට යම් අස්වැසිල්ලක් ලබා ගන්නට නම් මේ සංගීතය නැත්නම් මේ කලාව එකතු කරගන්න විදිහ තමයි අපි අද දවසේදී කතා කරන්නේ. මම කැමතියි අවසාන වශයෙන් මේ උපදෙස් ලබා දෙනවා නම් බලාගෙන ඉන්න හැමෝම කැමතියි ජීවිත සුවපත් කරගන්න. අනිවාර්යයෙන්ම දැන් අපේ වෘත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ දැන් මනෝචිකිත්සකයෙක් කියලා කියන්නේ මනස සුවපත් කරන්න කිසියම් ප්‍රතිකාර දෙන කෙනෙක්, උපදේශනයක් දෙන කෙනෙක් කියලා අපි ගමුකෝ. දැන් ඇත්තටම අපි ළඟට පුද්ගලයෝ අපි කියමු 10 දෙනෙක් එනවා නම් දවසකට අපිට හැකියාව තියෙනවා මේ පුද්ගලයෝ 5 දෙනෙක් බවට අඩු කරගන්න තමාගේම උත්සාහය තුලින්. තමන්ම උත්සාහ කළොත් අපි වගේ වෘත්තිකේ හොයාගෙන ඉන්න ඕනිත් නෑ සමාජයේ. මොකද මම ඒක කියන්නේ ගොඩාක් වෙලාවට මගේ ළඟට එන අයට අපි දැන් ගොඩාක් සංකීර්ණ ප්‍රතිකාරකම තියෙනවා. සංකීර්ණ ප්‍රතිකාරකම යොදා ගන්න වෙන අවස්ථාවක් තියෙනවා. නමුත් හැම විටම අපි ඒ කියන්නේ පුද්ගලයාගේ ගැටලුව අනුව අපි ප්‍රමුඛතාගත කරනවා මෙයා කොයි කාණ්ඩේද ඉන්නේ කියලා. එතකොට සාමාන්‍ය ඒ කියන්නේ අපි කියන්නේ low level, medium level ඒ වගේ කට්ටියට අපි ගොඩාක් වෙලාවට මේ වගේ සරල ප්‍රතිකාරකම තමයි යොදාගන්නේ. ඉතින් මේ වගේ දෙයක් යොදාගෙන බැරිම නම් තමයි අපි ඊළඟ මට්ටමට යන්නේ. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර මට්ටමට හෝ එතනින් එහාට තියෙන ලොකු ප්‍රතිකාර ක්‍රම වලට. ඉතින් ඇත්තටම මගේ අත්දැකීම අනුව මගේ දැන් වසර අවුරුදු 12ක විතර අත්දැකීම අනුව මම කියන්නේ මේ වගේ පොඩි දේවල් අපි කිව්වාගෙන් පස්සේ ඔයා මේක පුරුදු පුහුණු කරලා බලන්න. ඔයා මේ ඔයාගේ භාවයේ ගීතයකට ලියලා බලන්න. ඔයා ගීතයක් කියලා බලන්න. ඔයා ගීත රස වින්දනයක් කරලා බලන්න කියලා කියන දේ තුලම මිනිස්සු සුවපත් වෙලා ආයේ ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියලා අපිට කතා කරපු අවස්ථා තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේක හරිම සරලයි. මේක හරිම ලේසි විවේකී ඉඳන් අපිට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම මේක හරි ප්‍රබල දෙයක්. කොයි කාරණේ වුණත් නිවැරදි ගීතය තෝරගන්න එක තමයි වැදගත් වෙන්නේ නේද? අපි මේ සමාජයේ අහන යෝන් පරපුරේ ගීත අහුව තව මනස අපේ අවුල් වෙන්න පුළුවන් නේද? නිවැරදි ගීතය කොහොමද අපි ඔබ කව රාගධාරී සංගීතයට බොහෝඩක් ඇලුම් කරන්න කියන කාරණේ. ඒ කියන්නේ රාගධාරී සංගීතය කියන එකේදී මම කිව්වේ දැන් රාගධාරී සංගීතය කොතරම් ප්‍රබලයිද කියලා කියන එක දැන් අක්බර් රජ සමයට ගියාන් පස්සේ අක්බර් රජ සමයේ තුමාගේ බිරිඳ ලෙඩ වෙලා ඉන්නවා. එතකොට ඒ රජවාසලේ හිටපු අපි කියන්නේ හරිදාස් ස්වාමී කියන පුද්ගලයා රාගධාරී සංගීතයේ ආශ්‍රිත ගීත කීපයක් වාදනය කරලා ඒ ආශ්‍රිත සංගීත ඛණ්ඩයක් වාදනය කරලා ඇයව සුවපත් කරා කියලා කියනවා. ඉතින් බලන්න මේවා
ලෝක ඉතිහාසයේ තියෙන ප්‍රබල සාධක, ප්‍රබල උදාහරණ. එතකොට මේ වගේ අපිට තේරෙනවා මේ කොච්චර අපිට යොදා ගන්න පුළුවන්ද? ඇයි මේව යොදා ගත්තේ නැති? ඉතින් ඒකම තමයි AMTA වගේ American Music Therapy Association වගේ දේවල් යොදා ගනිමින් ඔවුන් මොකද කරන්නේ? මේකේ තියෙන ප්‍රබලත්වය කියන එක සමාජගත කරන්න ඔවුන් ලොකු උත්සාහයක් දෙනවා. ඉතින් මම කියන්නේ හැම වෙලේම අවසන් වශයෙන් ඔබ මේක ගවේෂණය කරන්න. මේ පැය භාගයට අපිට මේක සියල්ල කතා කරන්න බෑ. මොකද විශ්ව භාෂාවක් සමාධි මේක. ඉතින් අනිවාර්යයෙන්ම ඔබ ගවේෂණය කරන්න. ඒ ගවේෂණය තුලින් මම හිතනවා ඔබට අපි මේ කතා කරපු දේවල්ට මීට වඩා දෙයක් ඔබට එකතු කරගන්න පුළුවන්, ඔබට ආදේශ කරගන්න පුළුවන්, ඔබට මේක ගවේෂණය කරන්න පුළුවන්. ලෝකයේම පිළිගත් චිකිත්සක ක්‍රමයක් තමයි මේ සංගීත චිකිත්සක ක්‍රමය කියලා කියන්නේ. ඉතින් මනස සුවපත් කරගන්නට සංගීතය නැත්තම් මේ කලාව විවහල් කරගන්න අයුරු තමයි අපි ඔබට පැහැදිලි කරේ. ඉතින් ජීවිතයට එකතු කරගන්න ඕන විවිධ හරි පැතිකඩයන් තමයි අද දවසේ අපි පැහැදිලි කරේ. තවත් ඔබේ ජීවිත සුවපත් කරගන්න ඔබට තව තවත් ඒ චිකිත්සක සේවාවන් සහාය උපදේශනයන් ලබා ගන්න ඇති කැමැත්තක් ඇති. ඉතින් ඔබට ආසාවක් ඇති ඔබේ ජීවිතයේත් යම් තැනක වැරදුනා නම් ඒ දේවල් නිවැරදි කරගන්න. ඒකට අවස්ථාව ඔබට තියෙනවා. කවුමල්ද සිල්වා මහත්මයා ඔබට මුණ ගැහෙන්න පුළුවන් 0714යි 899යි 996 0714යි 899යි 996 කියන දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙලා ඔබටත් පුළුවන් ජීවිතවලට ඒ වටිනා උපදෙස් ලබා ගන්න. බොහොම ස්තුතියි. ජීවිත සුවපත් කරන්නට විශ්ව භාෂාව සංගීතය තුළින් අපි කොහොමද සුවපත්භාවය ලබා ගන්නේ සහ අපි කොහොමද මනස නිරවුල් කරගන්නේ, මනස කොහොමද අපි සුවයපත් කරගන්නේ කියන කාරණා ගැන අද දවසේ දැනුවත් කරන අපිත් එක්ක එකතුනේ මනෝචිකිත්සක සංගීත විශාරද කවුමල්ද සිල්වා මහත්මයා. ස්තුතියි. අයබෝන් සුබ දවසක්. අයබෝන්. හොඳයි, අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරුව ඔබේ ජීවිතවලට අත්දැකීම් ඇසුරින් ජීවිතවලට උපදෙස් ලබා දෙනම නම් කොතරම් දෙයක්ද? එවෙනුවෙන් තමයි අපි සූදානම් වන්නේ ජීවිතය යහපත් කරන්න, තවත් අත්දැකීමුත් එක්ක කතා බහ කරන්න. අපිත් එක්ක එකතු වෙනවා කතිකාචාර්යිනී දස්සුනි නයනතාරා මහත්මිය. රැඳිලා ඉන්න අපි විරාමයක් ලබාගෙන විරාමයෙන් අනතුරුව ඒ ගැන ඔබත් එක්ක කතා කරන්න සූදානම්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.